අද කොටසේදී අපි කලින් දවසේ ඒවා කරපුවා මතක් වෙන්නත් එක්ක සංඛ්‍යා කීපයක ලඝු ගණකයේ සොයන විදිහ පොඩ්ඩක් මතක් කරගමු. මම ගණන් කීපයක් දාන්නම්. ඔයාලා ලඝු ගණකයේ හොයන්න උත්සාහ කරන්න. හරි අපි මේ ගණන් කීපයේ ලඝු ගණකයේ හොයලා මතක් කරගමු මේ කොටස. ගණන් කීපයක් දෙන්නම් පුතේ ඔයාලා උත්සාහ කරන්න. හරි ඔය ගණන් කීපය උත්සාහ කරන්න චූටි වෙලාවක් ගන්න ටක් ගාලා උත්තර ටික හොයාගන්න. අපි මේ ගණන් කීපය සාකච්ඡා කරමු. පුතේ බලන්න කොහොමද මේකේ ලඝු ගණකය හොයන්න කියන එක. අපි දන්නවා මේ වෙද්දි බිංදු තියෙන සංඛ්‍යා එහෙම නැත්නම් එකට අඩු සංඛ්‍යා නම් බොහොම ලේසියෙන් ඉස්සරහා තියෙන බිංදු ගාන ගණින්න සංඛ්‍යාවක් හම්බ වෙනකම් 1 2 3 4යි 4යි. එහෙනම් අපි ඒක දාන්න පුතේ ව්‍යුති 4යි කියලා. බිංදු 4යි නම් ව්‍යුති 4යි කියලා දාලා අපි මේ සංඛ්‍යාව ස්ථාන දෙකේ සංඛ්‍යාවකොත් තනි එක්කෙනෙකුත් තනි එක්කෙනෙකුත් නැත්නම් ස්ථාන දෙකක් එන්න ඉලක්කම් දෙකක් එන සංඛ්‍යාවකොත් තනි ඉලක්කමකුත් තනි ඉලක්කම විදිහට වෙන් කරගෙන තමයි පුතේ කියන්නේ මේ තියෙන සංඛ්‍යාව 5372 කියලා හිතුවොත් අපි හිතනවා මෙන්න මේ විදිහට. ලඝු බලන්න පහසුවෙන් අපි හිතන්නේ 53 7 2 කියලා. 53 7 2. එතකොට 53 7 2 නම් අපිට ලඝු පොත පරීක්ෂා කරලා බලන්න පුළුවන් ප්‍රධාන තීරුව 53 කෙලින් ගිහිල්ලා 53 කෙලින් ගිහිල්ලා 7 ගාවට එන්න වෙනවා පුතේ. ප්‍රධාන තීරුව 7 ගාවට 53 7 අගය හොයාගන්න වෙනවා. 53 7 අගය ඔයාලා පරීක්ෂා කරලා බලන්න. කාට හරි හොයද්දී ගැටලුවක් තියෙනවා නම් අඩිරුවලක් හරි පාවිච්චි කරන්න ඒක උඩින් තියාගන්න විනිවිද වෙන අඩිරුවලක් හරි. 53 7 53 7 අගය අපිට හොයාගන්න පුළුවන් 73යි බිංදුවයි බිංදුව කියලා. දෙක කියන්නේ මධ්‍යන්තර තීරුවේ දෙකට අදාළ අගය. මධ්‍යන්තර තීරුවේ දෙක කෙලින් බැලුවොත් එහෙම අර අගය පහලට එනකම්ම මධ්‍යන්තර තීරුවේ දෙක සඳහා තියෙන්නේ දෙකක් කියලාම තමයි. 73 බිංදුවයි බිංදුවට අගට දෙකක් එකතු කරාම අපිට උත්තරයකට යන්න පුළුවන් 7යි 3යි බිංදුවයි 3 කියලා. ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව. ඒක එකට අඩු සංඛ්‍යාවක් නෙමේ. ඒකේ එක ස්ථානයක් ඉන්නවා. එක පූර්ණ සංඛ්‍යාත්මක ස්ථානයක් ඉන්නවා. එහෙනම් පුතේ මතක ඇති ඔයාලා මේක හොඳට අහයි ආයි කියන්නේ ඒකයි. ඔයාලට ප්‍රතිලඝු හොයද්දිත් ගැටලුවක් මතුවුනොත් එහෙම මේකෙන් හොඳට තේරුම් ගන්න. අපි බිංදු ගාන එහෙම් පිටින්ම විවෘති ගාන වගේ දැම්මට මෙතනදි කරන්නේ අපි පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන ගාන ගණන් කරලා ඊට වඩා එකකින් අඩු පූර්ණාංශයක් තමයි දාන්නේ. දැන් 8 කියන්නේ එක ස්ථානයක් විතරක් තියෙන සංඛ්‍යාවක්. ඒ කියන්නේ එක ස්ථානයයි තියෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක. එතකොට එක ස්ථානයයි නම් එකෙන් එකක් අඩු කරොත් බිංදුවයි කියලා තමයි අපිට පූර්ණාංශ ලියන්න වෙන්නේ. එතකොට අපිට 8 වගේ සංඛ්‍යාවක් ලඝු පොතෙන් හොයන්න බෑ. අපි ඒකට ගැලපෙන්න පූර්ණාංශ ලියාගත්තට පස්සේ අපි හොයනවා පුතේ 80 බිංදුව. පූර්ණාංශ ලිව්වට පස්සේ අපිට අඩුපාඩු වලට හිතින් බිංදු දාගන්න පුළුවන්. 80 බිංදුව. 80 බිංදුව හොයාගත්තාම අපිට හොයාගන්න පුළුවන් පුතේ මේකට අදාළ අගය 80 බිංදුව අපිට හොයාගන්න පුළුවන් ලඝු පොත පරීක්ෂා කරොත් 90.31 කියලා. ඊට පස්සේ 38 එයත් අර වගේම තමයි ස්ථාන දෙකක් තියෙනවා. දෙකක් නම් අපි දාන්නේ මෙතනින් 1.0. දැන් අපි මෙයාගෙත් 38 බිංදුව හෙව්වනම් හරි. 38 බිංදුව හෙව්වනම් වැඩේ හරි. 38 බිංදුව අපිට හම්බ වෙනවා 57.98 කියලා. ආයිත් එකට අඩු සංඛ්‍යාවක්. එහෙනම් මුල තියෙන බිංදු ගාන ගින්න මුල බිංදු 4ක් තියෙනවා. එහෙනම් බිංදු 4ක් නම් ව්‍යුති 4යි පූර්ණාංශය. ඊට පස්සේ හොයමු පුතේ 75 1 75 අපිට හොයාගන්න පුළුවන් 87.56යි නැත්නම් ව්‍යුති 4.87556යි 8.756ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව එයාගේ බිංදු 3ක් තියෙනවා. එහෙනම් ව්‍යුති 3යි බිංදු ගාන ව්‍යුති ගාන. හරි? බිංදු 3යි
91 විතරයි තියෙන්නේ. 91 බිඳුව බැලුවා නම් හරි. 91 බිඳුව 95යි 90. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි ස්ථාන 4යි 4යි බිඳු 4යි ස්ථාන 4යි නෙමෙයි බිඳු 4යි නම් පුතේ අපි දාන්නේ ව්‍යුති 4යි 82 බිඳුව හෙව්වා නම් හරි 82 බිඳුව අපිට එනවා 91යි 38ක් කියලා. ඊට පස්සේ ආයෙත් අපිට එක බිඳුවක් තියෙනවා. එහෙනම් එක ව්‍යුති එකක් දාන්න වෙනවා. අපිට හොයන්න තියෙනවා පුතේ 72 බිඳුව. 72 විතරක් කියන්නේ 72 බිඳුව. 85යි 73. ඔය විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න පුතේ කට්ටියම. පුතේ පළවෙනි එකේ පොඩි ගැටලුවක් තියෙනවා මේ අගට බිඳු දෙකක් එකතු වෙන්න ඕනේ මම ලියලා තියෙන 3ක් කියලා. 73 බිඳුවයි 2 උත්තරේ එක හදාගන්න පුතේ. ඒක හරි. 73 බිඳුවයි 2 එන්න ඕනේ. ඒ කියන්නේ 7යි 3යි බිඳුවයි 3 කියලා මම ලියලා තිබ්බේ. එතන බිඳුවයි 2 කියලා හදාගන්න. හරි පුතේ. අපිට ඊළඟ තියෙන්නේ සංඛ්‍යා ලඝු ගණකයක් දීලා තියෙද්දි ඒ ලඝු ගණකයට අදාළව ලඝු ගණක වගු ඇසුරෙන් ඒට ගැලපෙන අගය හොයන කොටසට. එහෙම නැත්නම් ප්‍රතිලඝු ගණකයේ සෙවීම එහෙම නැත්නම් ඇන්ටිලොග් කියලා කියනවා. ඇන්ටිලොග් හොයන්න තියෙන්නේ. අපි බලමු මෙන්න මේකයි මූලික සංකල්පය. දැන් අපි ලඝු හොයද්දී පාවිච්චි කරපු સિદ્ધාන්ත එහෙම් පිටින්ම අනිත් පැත්තට යොදා ගන්න වෙනවා. ඒ නිසා හොඳට මතක් කරගන්න මම ආයෙ පාරක්. පුතේ අපි සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාත්මක ගානෙන් එකක් අඩු ගාන තමයි පූර්ණාංශ විදිහට තිබ්බේ. එතකොට බිඳු ගාන ව්‍යුති ගාන විදිහට තිබ්බා. එතකොට ඒ කියන කරුණුත් මතක තියාගෙන අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩක්. දැන් ඔයාලට මම උදාහරණයක් විදිහට ගන්නම් බොහොම සරල අවස්ථාවක්. ඇන්ටිලොග්. ඇන්ටිලොග් කියන්නේ ප්‍රතිලඝු කියන එක. ඇන්ටිලොග් 1.32 දැන් ඔයාලා මෙතනදී මූලික වශයෙන්ම මේ 1 ගැන මුලින්ම හිතන්නේ නැතුව කරන්න තියෙන පුතේ ලඝු පොතේ ඇතුල් අගයන් වලින් ප්‍රධාන තීරු වලින් ගිහිල්ලා නෙමේ ඇතුලේ අගයන් වලින් මේ 3.2 හෝ 3.2ට කිට්ටු අඩුවෙන්ම තියෙන කෙනා හොයාගන්න. සෝරි අඩුවෙන්ම කියන්නේ කිට්ටුවෙන්ම තියෙන කෙනා වැඩි කෙනා නෙමේ අඩු කෙනා වුණාට කමන්නේ. කෙලින්ම 3.2 තියෙනවා නම් ගැටලුවක් නැහැ. එයා නැත්තම් මෙයාට කිට්ටුම අඩු කෙනා හොයාගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මෙතනදී පූර්ණාංශ ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. මේ අදාළ අගය ලඝු පොත ඇතුලේ හෙව්වනම් හරි. ලඝු පොත පරීක්ෂා කරලා බලන්න පුතේ 32.52 කොයි වගේ තැනකද තියෙන්නේ. ඔයාලට බලන් ගියොත් එහෙම පේනවා 20 බිඳුවෙන් 30යි 10 කියලා ගියක් තියෙනවා. ඔහොම ටික හොයන් ගියොත් එහෙම අපිට 32යි 22 32යි 43 32යි 63 එතකොට 32යි 63 කියන්නේ නම් මීට වඩා ඉක්මවා ගිය අගයක්. ඔයාලා හැමෝම ලඝු පොතක් ළඟ තියාගන්න මේ කියලා දෙන දේත් එක්ක හොඳට බලන්න. 32යි 52 කියන එකට කිට්ටුම කෙනා තමයි අපිට මෙතනදී ගන්න වෙන්නේ 32යි 43. මොකද 63 ගන්න බෑ. ඒක මෙයාව ඉක්මවලා ගිහිල්ලා. එහෙනම් අපි හොයාගත්ත මෙයාට කිට්ටුම එක්කෙනා කිට්ටුම අඩු එක්කෙනා 32යි 43. 32යි 43 කියන්නේ පුතේ අපිට ඕන කෙනා දක්වා යන්න 9ක් අඩුයි. 32යි 43 ඉඳන් නැත්තම් 3යි 2යි 4යි 3 ඉඳන් 3යි 2යි 5යි 2 දක්වා යන්න 9ක් අඩුයි. දැන් අපි කරන්නේ පුතේ ඒ 9 ඔය හොයාගත්ත අගේ කෙලින්ම මධ්‍යන්තර තීරුවෙන් ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරනවා. මධ්‍යන්තර තීරුව පරීක්ෂා කරලා බලනවා 32යි 43 ගත්ත කෙලින්ම මධ්‍යන්තර තීරුව අගයන් බැලුවොත් 1 කෙලින් 2 තියෙනවා 2 කෙලින් 4 3 කෙලින් 6 4 කෙලින් 8 5 කෙලින් 10 අපිට ඕනේ 9යි හැබැයි අපිට 8 ගන්නත් පුළුවන් 10 ගන්නත් පුළුවන් එකක් අඩු හෝ එකක් වැඩි වුණාට එතනදී ලොකු ගැටලුවක් නැහැ අපි 10 ගමුකෝ එතකොට අපිට 52යි 53ක් කියලා ගේනවා ආසන්න වශයෙන් බොහොම මෙයාට කිට්ටු නිසා අපිට ගන්න පුළුවන් එතකොට අපි 10 ගත්තේ මධ්‍යන්තර තීරුවේ කවුරු කෙලින්ද මධ්‍යන්තර තීරුවේ 5 කෙලින් එහෙනම් අපි මේ හොයාගත්ත අගයන් ටික ලියා ගමු පුතේ. අපිට මුලින්ම හම්බුණා 32යි 43 32යි 43 කවුද මේ කාගේ කවුද කියලා බැලුවොත් එහෙම අපිට පේනවා ප්‍රධාන තීරුව 21 කෙලින් ඉන්නේ.
එහෙනම් අපි ලියා ගන්නවා 21 කියලා. 21 උඩට ගිහින් බැලුවොත් 21 කෙලින් කීයද? 21 1. 21 1 අපිට තව අඩුපාඩු හොයාගන්න මධ්‍යන්තර තීරුවේ 5 ගන්නත් උනා. මධ්‍යන්තර තීරුවේ 5 කෙලින් තමයි 10 කියන අගය ගත්තේ. එහෙනම් මෙහෙම ලියා ගන්නවා. 21 1 5 කියලා. හොඳට තේරුම් ගන්න මේ කියන එක. එතකොට දැන් හිතන්න 1 දශම එන්න ඇත්තේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන කීයක් තිබ්බ නිසාද? කල්පනා කරන්න පුතේ. අපි එකක් ලියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන දෙකක් තිබ්බොත්නේ. එහෙනම් මෙයාගේ මුලින් ඉඳන් පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන දෙක වෙන් කරලා තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට උත්තරේ තියන්න පුළුවන්. මොකද 1 දශම කියලා එන්නේ ස්ථාන දෙකක් තිබ්බ නිසා. හරි අපි තව උදාහරණයක් බලමු. ඇන්ටිලොග් 3.7 2.2 හරි. ඔයාලට පොඩි අවස්ථාවක් දෙන්නම් චූටි වෙලාවක් මේක හොයන්න. කවුද කොහෙද කියලා හොයන්න. හරි බලමු පුතේ අපිට මේක ප්‍රධාන වශයෙන් මේ වෙලාවේදී පූර්ණාංශ ගැන නොහිතුවලා 72.2 හොයාගන්න පුළුවන් නම් හරි. 72.2 අපිට හම්බ වෙනවා 52 5. 52 5. 52 5 ගත්තාම අපිට ලියන්න පුළුවන් මේ විදිහට 52 5 කියලා. දැන් අපි අපිට තියෙන පුතේ දැන් පූර්ණාංශයට අදාළව මේකට ගැලපෙන ස්ථාන ගාන වෙන් කරන්න. දැන් හොඳට හිතන්න අපි මේ ඇන්ටිලොග් කියලා ලියලා තියෙන්නේ කාගේ හෝ ලඝු ගණකයක්. එතන කාගේ හෝ ලඝු ගණකයක් තමයි මේ ලියාගෙන ඉන්නේ. එතන මේ ලඝු ගණකයට සැලකෙන සංඛ්‍යාව මේ ලඝු ගණකයේ සලකපු සංඛ්‍යාව හොයන එක තමයි අපි මෙතනදී කරන්නේ. එහෙනම් හැම වෙලේම හිතන්න ලඝු හොයද්දී අපි ස්ථාන ගානට වඩා එකකින් අඩු එක්කෙනෙක් නේ දාන්නේ. එහෙනම් ඇත්තටම මේ වගේ අවස්ථාවක 3.0 කියලා දාලා තියෙන්නේ 3.0 කියලා දාන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 4ක් හිටිය නිසා. 1යි නම් පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 1යි නම් අපි පූර්ණාංශයට බිඳුව දානවා. 2යි නම් 1 දානවා. 3යි නම් 2 දානවා. 4යි නම් තමයි 3 දාන්නේ. එහෙනම් මේ සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 4ක් ඉන්න ඇති. මොකද හේතුව ඇන්ටිලොග් වල 3.0 කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 4ක් ඉන්න ඕනේ. ඒ 4 වෙන් කරන්න පුතේ අපිට සංඛ්‍යා මදි, ඉලක්කම් මදි. එහෙනම් අපි වෙන් කරන්න දෙයක් නැහැ. අගට බිඳුවක් දැම්මහම අපිට 5250 කියන උත්තරයට යන්න පුළුවන්. අගට ඉලක්කමක් දාලා ඉවරලා. අය ඉලක්කම සම්පූර්ණ කරන්න අපි බිඳුවක් දානවා. එතකොට 3.72.2 කියන සංඛ්‍යාවට අදාළ ප්‍රතිලඝු ගණක එහෙම නැත්නම් මේ ලඝු ගණකයට අදාළ වටිනාකම සහිත සංඛ්‍යාව තමයි 5250 කියන්නේ. හොඳට තේරුම් ගන්න. අපි තව උදාහරණයක් බලමු. 2.2.5 3.5 2.5 3.5 හොයන්න තියෙන්නේ. හරි බලමු පුතේ. අපි හොයන්න ඕනේ 25යි 35 කිට්ටුම ගාන 25යි 35 හොයාගන්න තියෙනවා නම් හරි. එහෙම නැත්නම් යාර කිට්ටුම ගාන 25යි 35 අපි හොයාගත්තොත් එහෙම ඊට අදාළ අගයන් හොයාගෙන යද්දී 25යි 0.4 ඉන්නවා 25යි 2යි 9 ඉන්නවා. එතකොට 29 කියලා 25යි 29 කියලා හිතුවොත් පුතේ අපි දන්නවා 6ක් ආව නම් හරි. එහෙනම් මධ්‍යන්තර තීරුවෙන් 6ක් ගන්න බෑ 7 තියෙනවා අපි 7 ගමු. එහෙනම් අපිට ගන්න පුළුවන් 17 9 4 sorry 17 9 3 17 9 3 අපිට ලියන්න පුළුවන් 17 9 3 කියලා. දැන් හිතන්න පුතේ දෙකක් එන්න ඇත්තේ ඇයි? දෙකක් එන්න ඇත්තේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 3ක් තිබ්බ නිසා. දෙකක් ලඝු ගණකයට එන්නේ සාමාන්‍යයෙන් අපි ලඝු ගණකයට දෙක ලියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 3ක් තිබ්බ නිසානේ. එහෙනම් 3ක් යාට වෙන් කරමු. ඉස්සරහින් ඉඳන් ඉලක්කම් 3ක් වෙන් කරාම 179.3ක් කියලා එනවා. හරි අපි තව එකක් උත්සාහ කරමු. 0.7 4.4 හරි පුතේ අපි බලමු එකත් 70.44 70.44ට කිට්ටුම අගය කවුද? 70.42 තියෙනවා. තව දෙකක් ඕනේ. ඒ දෙක අපිට ගන්න පුළුවන් පුතේ මධ්‍යන්තර තීරුවේ දෙක කෙලින්
එහෙනම් සම්පූර්ණගේ අපිට කියව ගන්න පුළුවන් 50 6 2 50 6 2 මේක ලියා ගන්නවා 50 6 2 කියලා. මේක ලියලා ඉවරලා බලන්න පුතේ පූර්ණාංශය කවුද කියලා. පූර්ණාංශය ඉන්නේ බිඳුව. එහෙනම් හිතන්න. බිඳුවක් එන්නේ සාමාන්‍යයෙන් කොයි වෙලාවෙදිද? බිඳුවක් එන්නේ මේ හැම වෙලෙම හිතන්න මේ ලඝු ගණකයක් දීලා මේ ලඝු ගණකේ කාගේද කියලා හොයන එකනේ කරන්නේ. එතකොට මේ කාගේද ලඝු ගණකය කියලා හොයද්දි ලඝු ගණකය ආවේ කොහොමද කියලා හිතුවොත් බිඳුවක් එන්නේ නැත්තේ අපි සාමාන්‍යයෙන් පූර්ණාංශයට බිඳුව ලියන්නේ ස්ථාන දෙකක් තිබ්බොත්ද එකක් තිබ්බොත්ද එකක් තිබ්බොත් එකක් තිබ්බොත් තමයි බිඳුව ලියන්නේ. එහෙනම් බිඳුවක් එන්නේ නැත්තේ ඇත්තරම සංඛ්‍යාවට එක ස්ථානයක් තිබ්බ නිසානේ. එහෙනම් සංඛ්‍යාව වෙන්නේ පුතේ මෙන්න මේ විදිහට 5.0.62. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. අපි බලමු ඊට පස්සේ ටික නම් ඇත්තටම සරලයි. හරි සරලයි. මම චුට්ටක් තව චූටි දේවල් ටිකක් අමුතුවෙන් එකතු වෙන විදිහට උදාහරණ ටිකක් දෙන්නම්. ඇන්ටිලොග් 7.73.48 මේ කීපයක් මම එකපාර දෙන්නම් ඊට පස්සේ ඒවට සාකච්ඡා කරමු. ඇන්ටිලොග් 5.5555 ඇන්ටිලොග් 3.33.03 මෙන්න මේ ටික උත්සාහ කරන්න ඊට පස්සේ සාකච්ඡා කරමු අපි. හරි. අපි අන්තිම ගණන් කීපයත් බලමු පුතේ. 7.73.48 7.3.48 හොයාගන්න තියෙන්නේ 7.3.48 7.3.48 හරියටම තියෙනවා 54.3 54.3 54.3 කියලා ලියාගෙන ඊට පස්සේ දැන් හිතන්න ඇයි 7.0 එන්නේ නැත්තේ 7.0 එන්නේ නැත්තේ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 8ක් තිබ්බ නිසා. එහෙනම් 8ක් වෙන් කරන්න ඉලක්කම් නැත්තම් ඒ 8ට අඩුපාඩු වලට බිංදු දාගමු. දැනට ඉලක්කම් 3ක් හරි 5යි 4යි 3යි තියෙන ඉලක්කම් 3ක් හරි. එහෙනම් 8ක් වෙන්න බිංදු දාගමු. මෙන්න මේ විදිහට බිංදු ටික දාගත්තාම පොතේ අපිට අදාළ සංඛ්‍යාව සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 5.5 හරියටම තියනවද කියලා බලමු. 5.5 හරියටම තියෙනවනේ ගමු නැත්නම් කිට්ටුවෙම තියෙන එක ගමු පොතේ. 5.5 3.9 5.5 තියෙනවා. 5.1 කියන්නේ තව 4නේ අඩු. එකක් ගන්න පුළුවන් හරියටම 35 9 4 නෙමෙයි පුතේ 3 35 9 3 35 9 3 දැනටම පුතේ ඉලක්කම් ස්ථාන 4ක් හරි මෙහෙම තිබ්බොත් ඉලක්කම් ස්ථාන 4ක් හරි හැබැයි 5.0 එන්නේ නැත්තේ ස්ථාන 6ක් තිබ්බ නිසා එහෙනම් අඩුපාඩු වලට බිංදු දෙකක් දාගමු ඊළඟට 3.3.3 3.3 හොයාගෙන ගියොත් එහෙම 3.3 හරියටම තියනවද 3.4 හරියටම තියෙනවා පුතේ එකයි වැඩි ඊට පස්සේ 3.2 8යි 4 තියෙනවා අපි දන්නවා 3.2 8යි 4 කියන්නේ තව 16ක් දැම්මොත් 3.3 16යි අපිට ඇත්තටම ඕන හරියටම බැලුවොත් 19ක් ඕනේ 19ක් ඕනේ හරියටම 19 නැති නිසා එතනින් ගත්තත් එකක් අඩු වෙන නිසා අපි ගෙලින්ම ඔය තියෙන 3.3.4 ගමු ඒක ගැටලුවක් නැහැ. ඒතර 21 4 මොකද අනිත් විදිහට ගත්තත් හරියටම මේ යගේ එන්නේ නැහැ. එතනත් එකක් අඩු වෙනවා. ඉතින් එතනත් එකක් අඩු වෙනවා මෙතනත් එකක් වැඩි වෙනවා කියන්නේ කොහොමත් පොතේ පරතරය එකක් එන්නේ. ඒ නිසා මේක ලියාගමු 2 1 4 කියලා 3ක් කියලා දාන්නේ ස්ථාන 4ක් තිබ්බ නිසා ওই විදිහට බිඳුවක් දාගන්න පුළුවන්. එතකොට අදාළ ස්ථාන ගාන වෙන් වෙනවා. හරි?
හරි. අපි මෙන්න මේ වගේ අවස්ථා ටිකක් බලමු. මෙතනදී ඔයාලට එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. ව්‍යුති ගාන අපි බිඳු ගානට සමානයි. බිඳු ගාන ගැනලා තමයි ව්‍යුති විදියට දැම්මේ. එහෙනම් මෙතනදිත් එහෙමයි. අපි බලමු. ව්‍යුති 2.5.3 මෙන්න මේ වගේ ආරක් ආවොත් අපිට මෙතනදී නම් පොතේ මුලින්ම උත්තරේ දාන්න යනවට වඩා බිඳු ගාන ගැනගෙන ඉන්න. ව්‍යුති ගාන ගැනගෙන ඉන්න. බිඳු ගාන නෙමෙයි සෝරි. ව්‍යුති ගාන. ව්‍යුති 2යි නම් බිඳු 2ක් ලියාගෙන පළවෙනි බිඳුව වෙන් කළා දශම තිත තියන්න. අනිවාර්යෙන් කොහොමත් බිඳු 100ක් ආවත් පළවෙනි බිඳුව වෙන් කළා තමයි දශම තිත තියන්නේ. ඊට පස්සේ 53 2 3 හොයන්න. මොකද සමහර වෙලාවට පුතේ ලොකු ව්‍යුති ගානක් නම් ඔයාලා උත්තරේ ලියාගෙන ඉවරුණාට පස්සේ ඉස්සරහෙන් බිඳු දාන්න ගියොත් සමහර විට ඊට මදි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මුලින්ම ව්‍යුති ගානට අදාළ බිඳු ගාන දාගෙන ඉන්න කිව්වේ. 53යි 23 53යි 23 අපිට හොයාගන්න පුළුවන්. අපිට 53යි 28 තියෙනවා. ඊට කලින් තියෙන්නේ 53යි 15. 15යි කියන්නේ අපිට 8ක් ඕනේ. අඩුවට හොයාගන්න පුළුවන් පුතේ 34 බිඳුවේ 6. 34 බිඳුවේ 6. 34 බිඳුවේ 6. ඔන්න ඔය විදිහට අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න තියෙන බිඳු ගාන. ව්‍යුති ගාන හරියටම ගැලපෙන්න බිඳු ගාන දාගන්න. අපි තව උදාහරණයකට යමු. ව්‍යුති 5.68.5.7 නැත්නම් 6.8.5.7 අපිට මේකත් හොයන්න පුළුවන්. 68.5.7 අපිට හොයාගෙන ගියොත් එහෙනම් පුතේ 48.5 හොයාගන්න පුළුවන් හරියටම. ඊට කලින් ඔයාලා හිතන්නකෝ මෙහෙම මං කියනකොට 48.5 කියලා දාගෙන ඉවරලා ඔයාලා පස්සේ බිඳු ගානට අදාළ ව්‍යුති ගානට අදාළ පූර්ණාංශ සටහන් කරන්න යද්දි දැන් ගැටලුවක් එනවා. එහෙනම් අන්න ඒ නිසයි මං කිව්වේ මේ වගේ වෙලාවදී මුලින්ම මේ පූර්ණාංශයට ගැලපෙන්න අදාළ ව්‍යුති ගාන සටහන් කරගමු. ව්‍යුති ගානට ගැලපෙන බිඳු ගාන සටහන් කරගමු. බිඳු 5යි 1යි 2යි 3යි 4යි 5යි. පළවෙනි බිඳුව වෙන් කළ දශම තියෙනවා. එතකොට දැන් අපිට උත්තරේ කලින් හොයාගත්තාගේම තමයි හොයාගන්න පුළුවන් හරියටම 68.5.7 68.5.7 තියෙනවා 48.5 48.5 හරිද? ඔය විදිහට සම්පූර්ණ කරන්න තියෙන්නේ. මං චූටි උදාහරණ කීපයක් දෙන්නම්. ඔයාලා උත්සාහ කරන්න. හරි මේ ටික උත්සාහ කරන්න පුතේ. හරි බලන්න මේ අගයන් හරිද කියලා අපිට ගන්න පුළුවන් පළවෙනි එකට. පළවෙනි කියන්නේ ඔයාලට හදන්න දුන්න පළවෙනි එකට ව්‍යුති 1යි ඒ නිසා බිඳුවයි දශම බිඳුවයි කියලා 1යි 6යි 4යි 1 ඊට පස්සේ ව්‍යුති 2යි එහෙනම් බිඳු 2යි පළවෙනි බිඳුවෙන් කළා දශමති තියෙනවා 6යි සෝරි 2යි 6යි 6යි 2 ඊට පස්සේ බිඳු 3ක් දාගන්න පළවෙනි බිඳුව වෙන් කළා දශමද තියන්න ඊට පස්සේ 2යි 6යි 8යි 6 ඒත් එකම බිඳු 4ක් ලියා ගන්න පළවෙනි බිඳුව වෙන් කළා දශමද තියන්න 33යි 82 ඊට බිඳු 3ක් ලියා ගන්න පළවෙනි බිඳුව වෙන් කළා දශමද තියන්න 8යි 4යි 1යි 4 මේ විදිහට සම්පූර්ණ කරගන්න අඩුපාඩු තියෙනවා නම් මොන හරි කියන්න. පොතේ අන්තිම එකේ මම ලියලා වැරදි 8යි 4යි 1යි 7 එන්න ඕනේ 8යි 4යි 1යි 7 ආවනම් හරි. හරිනේ. හරි. සම්පූර්ණ කරගන්න. හරි. පොතේ අපි ලඝු ගණකවලදී ඉගෙන ගත්තා මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. ලඝු a පාදයට m එකතු කිරීම ලඝු a පාදයට n වගේ අවස්ථාවක් අපි ලඝු a පාදය පොදුවේ අරන් m වැඩි කිරීම n කියලා ලියනවා කියලා. අපි ඔන්න ඔය වගේ සම්බන්ධයක් ඉගෙන ගත්තා.
එතකොට අපිට පුතේ ඕක සමීකරණය නිසා අපිට ඕක දෙපැත්තටම වළංගුයි. එතකොට අපිට ඕකේ අනිත් පැත්ත සැලකුවොත් ඒ කියන්නේ මේ පැත්තට නැතුව සමීකරණය මේ පැත්තට සැලකුවොත් එහෙම බලන්න කොහොමද ඒකේ සමීකරණය යෙදෙන්නේ කියලා අපිට ඒක ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. log a පාදෙට m ගුණ කිරීම n වගේ තියෙද්දි අපිට ඒක ලියන්න පුළුවන් log a පාදෙට m එකතු කිරීම log a පාදෙට n කියලා. අන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට යම්කිසි සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් යම්කිසි කියන අපිට ලේසියෙන්ම නිකන් ගණන් කරලා හදාගන්න බැරි සංඛ්‍යාවක ගුණිතයක් අපිට මේ ක්‍රමයෙන් පාවිච්චි කරලා හොයන්න පුළුවන්. ඒ වගේම පුතේ ගුණිතයක් විතරක් නෙමේ බෙදීමක් කියන අවස්ථාවටත් මේක වළංගුයි. මොකද අපි දන්නවා අපි සරලව අවශ්‍ය දේක අවශ්‍ය පැත්තට ලියාගත්තොත් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ලඝු a පාදෙට m වැඩි කිරීම n කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. ලඝු a පාදෙට m එකතු කිරීම ලඝු a පාදෙට n කියලා. මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම අපිට මේ විදිහට බෙදීමක් ආවොත් m බෙදීම n කියන අවස්ථාව ආවොත් අපිට එයත් ලියන්න පුළුවන් ලඝු a පාදෙට m අඩු කිරීම ලඝු a පාදෙට n කියලා. මෙන්න මේ අවස්ථා දෙකට යන්න පුළුවන්. එතකොට අපි මූලික වශයෙන් මේ අවස්ථා දෙක යටතේ ගණන් හදන ආකාරයක් සාකච්ඡා කරමු. මෙන්න මේ වගේ සරල උදාහරණකින් පටන් ගමු. හොඳට තේරුම් ගන්න පුතේ කොහොමද වැඩේ කරන්න කියලා. අපිට x කියලා මෙහෙම හිතන්නකෝ. අපිට තියෙනවා මෙන්න ගාන. අපිට ලැබෙන ගාන වෙන්නේ හිතන්නකෝ විභාගයේ මේ අපිට 11 වසරේ පළවෙනි වාරෙට හම්බ වුණා කියලා මේ වගේ ගානක්. අපිට හම්බ වෙනවා 57.32 ගුණ කිරීම 921.5 අපිට දෙනවා අගය සොයන්න කියලා. ඇත්තටම නම් මේක අපිට සාමාන්‍ය සංඛ්‍යා ගුණ කරලා දශම නැහැ කියලා හිතලා පූර්ණ සංඛ්‍යා කියලා හිතලා ගුණ කරලා හදන්න පුළුවන්. මේ දීපු උදාහරණ හැටියට පුතේ එහෙමත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි අපිට මේක යම්කිසි සරල ක්‍රමයකින් ලඝු භාවිතා කරලා හදන්න පුළුවන් නම් ඒක වඩාත් ප්‍රායෝගික නිසා අපිට මේක ලඝු ගණක භාවිතයෙන් හදන්න පුළුවන්. පුතේ අපි දන්නවා ලඝු ගණක භාවිතයෙන් හදනවා නම් ලඝු ආශ්‍රිත සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් මේක සමීකරණයක් ස්වරූපයට සකස් කරගන්න ඕනේ ලඝු ගණකයේ සලකන්න නම්. එහෙනම් අපි කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම දේ තමයි අපි මේක සමානයි x කියලා ගන්නවා. ඒ කියන්නේ 57.32 වැඩි කිරීම 921.5 කියන ගුණිතය මේ දෙන්නගේ ගුණිතය සමානයි x කියලා ගන්නවා. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් දැන් x සමානයි 57.32 වැඩි කිරීම 921.5 කියලා. එහෙනම් කවුරු හරි කෙනෙක් x හොයනවා කියන්නේ පුතේ ඇත්තටම x කියන්නේ ওই සංඛ්‍යා දෙකේ ගුණිතය. එහෙනම් අපිට x හොයනවා කියන්නේ මේ සංඛ්‍යා දෙකේ ගුණිතය බොහොම සරලව හොයාගන්න පුළුවන් කියන එක. එහෙනම් දැන් අපි x හොයන්න එහෙම නැත්නම් මේ සංඛ්‍යා දෙකේ ගුණිතය හොයන්න ලඝු පාවිච්චි කරනවා. මේ පියවර හොඳට තේරුම් ගන්න අපිට පුළුවන් සමීකරණික දෙපැත්තම එකම පාදයට ලඝු ගණක සලකන්න. අපි මෙතනදී සලකන්නේ අපිට ප්‍රයෝජනයක් වෙන විදිහට 10 පාදයට ලඝු විතරයි. අපි කොහොමද බලමු පුතේ 10 පාදයට ලඝු ගණකයේ සලකද්දී මේ සමීකරණේ x සමානයි 57.32 වැඩි කිරීම 921.5 කියන එකේ දෙපැත්තෙන්ම ලඝු ගණකයේ සලකනවා. එතකොට x විතරක් ඉන්න නිසා මෙයා කෙලින්ම LGX බවට පත් වෙනවා. මෙයා සමානයි මෙන්න මේ පියවර අත්‍යවශ්‍ය පියවරක් පුතේ. හොඳට තේරුම් ගන්න මොනතරම් ලොකු සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් හිටියත් පළවෙනි පාර දෙපැත්තෙම ලඝු ගන්න පළවෙනි පාර LG කියලා එනවා. මේ මුළු ප්‍රකාශනයම මේ මීට වඩා සංකීර්ණ ප්‍රකාශනයක් වුණත් ඒ සම්පූර්ණ ප්‍රකාශනයම ඉස්සරහට ලඝු වෙනවා විතරයි වෙන්නේ. ඒ මුළු ප්‍රකාශනයම එහෙම් පිටින් අපිට වරහන් ඇතුළේ ලියන්න පුළුවන්. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් කියලා වුණා නම් වෙන්නේ ඉස්සරහට ලඝු කියලා ආපු එක විතරයි. LG කියලා ආපු එක විතරයි. ඔය පියවරට ගියාට පස්සේ තමයි අපි අර ඉගෙන ගත්ත දේ අනිත් පැත්තට යොදන්නේ. දැන් මේක තාම LGXම තමයි පුතේ. මේක තාමත් LGXම තමයි. LGX සමානයි දැන් මේ පොදුවේ ඉන්න ලඝු ගණකය ගුණිතයක් විදියට පොදුවේ ඉඳි වෙන වෙනම එකතුවකින් සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. එහෙනම් LG 57.32 වැඩි කිරීමක් නිසා අපි ලියන්නේ පුතේ එකතු කිරීමක් කියලා. වැඩි කිරීම අපි ලියන්නේ එකතු කිරීම විදියට. එකතු කිරීම
LG 921.5 හරි ඔන්න ඔහොම ලියාගත්තා. දැන් අපිට තියෙනවා මේ පියවරට ආවට පස්සේ මේ එක් එක් සංඛ්‍යාවල ලඝු ගණක හොයන්න. එන ලඝු ගණකයේ හොයන වැඩේ ඔයාලට දැන් මෙතනින් පස්සේ ඔයාලත් උදව් වෙන ගාන හදන්න. අපි දැන් මෙහෙම ලියා ගන්නවා LGX කියලා මේ පැත්තට. දැන් අපි හොයන්න යන්නේ පුතේ 57.32 ලඝු ගණකය. එහෙනම් මුලින්ම අපි දන්නවා පූර්ණාංශ දාගන්න ඕනේ. ස්ථාන 2යි. පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන 2යි. 5 සහ 7 ස්ථාන 2යි. 2යි නම් අපි දාන්නේ 1.2 නම් අපි දාන්නේ 1. දැන් හොයන්න ඕනේ 57.3 57.3 ලඝු හොයාගන්න ඕනේ. 57.3 අපිට හොයාගන්න පුළුවන් පුතේ 57.3 අපිට හම්බ වෙනවා 75.82 දෙක කෙලින් තියෙන්නේ 2යි 75.90 කියලා ලියන්න පුළුවන් 75.90 කියලා ලියන්න පුළුවන් ධන ස්ථාන 1 2 3යි ස්ථාන 3යි 3යි නම් 2.92 1.5 හොයන්න තියෙන්නේ 92 1.5 92 1.5 හොයාගත්තොත් 92 1 අපිට හම්බ වෙනවා 96.43 96.43ට 5 කෙලින් තියෙන අගය එකතු කරන්නේ 96.43ට බලන්න පුතේ 92 1 92 1ට තියෙන 96.43ක් එයාගෙම 5 කෙලින් තියෙන්නේ 2ක් 96.43ට 2ක් එකතු වුණොත් 96.45 කියලා උත්තරයට යන්න පුළුවන්. දැන් මේ ආපු ලඝු ගණක දෙක එකතු කරමු. එකතු කරලා තනි ලඝු ගණකයක් ගම්මු. එකතු කරමු. 0.5යි 5යි 4යි 9යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. ඒක 5 ගාවට දෙනවා 5 1යි 6යි 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 12න් 2 දානවා එකක් ඉතුරුයි. 7යි 1යි 8යි 8යි 9යි 17න් 7 දානවා ඉතුරුයි එකක්. ඒ ඉතුරු වෙන එක චුට්ටක් බලන්න පුතේ මොකක් හරි ලඝු ගණකයේ ගැටලුවක් වුණාද 57.32 හරි නේද 57.32 75.90 නෙමෙයිද 57.32 චුට්ටක් බලන්නම් මං ආයි 57.3 75.82 3.2 ඔව් දෙක කෙලින් තියෙන පුතේ දෙකක් එතකොට 75.90 නෙමෙයි 75.82 වෙන්නේ 84 වෙන්නේ මේක මට පොඩ්ඩක් වැරදිලා බලන්න 75.84 වෙන්නේ එතකොට මේවත් වෙනස් වෙනවා 75.84 මෙතන 84 ඉන්නේ පුතේ හරි එතන 4යි 5යි 9යි 8යි 4යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 5යි 1යි 6යි 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 12න් 2 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 9යි 17න් 7 දානවා එකක් ඉතුරුයි ඒ එකයි මේ එකයි 2යි 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 4යි හරි දැන් තනි ලඝු ගණකයක් ආවා තනි ලඝු ගණකයක් ආවට පස්සේ අපි මොකද කරන්නේ x තියලා ලඝු අනිත් පැත්තට යවනවා පුතේ එතකොට ලඝු අනිත් පැත්තට යන්නේ ප්‍රතිලඝු ඇන්ටිලොග් වෙලා ඇන්ටිලොග් 4.729 දැන් අපිට තියෙන්නේ 4.729 ප්‍රතිලඝු හොයන්න ඇතුල් පිටුවෙන් 7.229 7.229 කොහෙද ඉන්නේ කියලා හොයන්න 7.229 දෙවනි පිටුවට එන්නේ නැහැ පළවෙනි පිටුවෙම තමයි ඇත්තේ 7.229 7.226 තියෙනවා පුතේ 9 වෙන්න 3යිනේ අඩු 3ක් තියෙනවා හරියටම ඒ කියන්නේ 52 8 52 8 4 52 8 4 52 8 4 කියලා ලියලා ස්ථාන 4ක්නේ සෝරි පූර්ණාංශ 4ක්නේ 4ක් නම් 5ක් වෙන් කරන්න ඕනේ 1 2 3 4යි 5ක් වෙන්න අගට බිඳුවක් දැම්මනම් හරි ඔන්න ඔය විදිහට උත්තරේ සම්පූර්ණ කරගන්න පුළුවන් හරිද එතකොට අපි ඒක ලඝු ගණක භාවිතයෙන් තමයි මේ උත්තරේ ගත්තේ ලඝු ගණක පාවිච්චි කරලා මේ උත්තරේ ගත්තේ සාමාන්‍ය සංඛ්‍යා ගුණිතය සලකලා මොකුත් නෙමේ එතකොට අපිට 57.32 සහ 921.5 කියන දෙන්නගේ ගුණිතයට ඔය විදිහට අගයක් ගන්න පුළුවන් වුණා
හැබැයි පුතේ ඔක 100%ම හරියටම දශමයට අගේ නෙමේ. ලඝු භාවිතයෙන් යම් කිසි සීමාවක තමයි අපිට අගේ ලැබෙන්නේ. නම් අපිට ඔය විදිහට පියවර තේරුම් ගන්න අනිවාර්යෙන් ඔය ගාන සම්පූර්ණ කරගන්න. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි ඔයාලට උත්සාහ කරන්න මම තව ගානක් පැත්තකින් දාන්නම් පුතේ. මේ වගේම උත්සාහයක් ගන්න. හරි අපි දෙවෙනි උදාහරණෙත් බලමු. අපි මේක x කියලා ගම්මු. අපි කෙලින්ම මේක සමානයි x කියලා ගම්මු. ඊට පස්සේ x සමානයි 89.1 වැඩි කිරීම 777.1. දැන් කරන්න පුතේ දෙපැත්තම ලඝු ගන්න එක. මේ පියවරේදී අනිවාර්යෙන් ඔය ඉන්න කෙනා ඉස්සරහට හැමම ලඝු වෙනවා. එයාව වරහනකට දාගෙන ලියා ගන්න. එච්චරයි වෙනස. දැන් අපිට ලියන්න පුළුවන් ඊළඟ පියවරේදී මේ ඇතුලේ ඉන්න ගුණිතයෙන් සම්බන්ධ වෙලා ඉන්න අය වෙන වෙනම එකතු කිරීමකින් සම්බන්ධ කරලා 89.1 එකතු කිරීම LG 777.1. අනිවාර්යෙන් මේ වරහන ඇතුලේ ඉන්න සියලුම දෙනා ඉස්සරහට වෙන වෙනම LG එන්න ඕනේ. එහෙම නැතුව ලිව්වොත් වැරදි. එකක් තේරුම් ගන්න. ඊට පස්සේ LG x සමානයි. දැන් අපිට තියෙන මේකේ ලඝු ගණක හොයන්න. දැන් පුතේ 89.1 අපි ලඝු ගණක හෙව්වොත් එimhe ස්ථාන 2යි 2යි නම් 1යි දශම අපි හොයන්න ඕනේ 89.1. අපිට බොහොම ලේසියෙන් 89.1 හොයාගන්න පුළුවන් 94.99 කියලා. ධන ස්ථාන 3යි 3යි නම් 2යි දශම 77.71 77.71 අපි හොයාගත්තා නම් 77.7 අපිට හම්බ වෙනවා පුතේ 77.7 89.4 89.4 89.4ට එක කෙලින් තියෙන අගයත් එකමයි 77.7 කියන්නේ 89.5 89.5. දැන් පුතේ අපිට තියෙන මේ දෙන්නගේ එකතුව ගන්න. මේ එකතුව ගත්තා නම් හරි. හරි මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ආවා. ඊට පස්සේ අපිට තියෙන x සමානයි කියලා ලියලා ලඝු එහා පැත්තට යනවා ප්‍රතිලඝු වෙනවා ඇන්ටිලොග් වෙනවා. ඇන්ටිලොග් 4.840.4. එහෙනම් මේ අදාළ අගයේ ප්‍රතිලඝු ගණකේ හොයාගත්තා නම් අපිට උත්තරයට යන්න පුළුවන් 84.4. 84.4 හොයලා බලමු කොහෙද තියෙන්නේ කියලා පුතේ. 84.4 නෑ අපිට 84.1 ගන්න පුළුවන් 69.2 69.2 එයාට තව ඕනේ පුතේ අපිට එයාගේ අපිට ඕමනා කරන සංඛ්‍යාවට යන්න එයාගේ අතර වෙනස 3යි 3 හොයාගෙන ගියොත් එහෙම මධ්‍යන්තර තීරුවේ 5 කිලින් තියෙනවා 4යි නම් ස්ථාන 5ක් වෙන් කරා නම් හරි ඒ කියන්නේ අගට බිඳුවක් දැම්ම නම් හරි අන්න ඔය විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන් හරිද ඔය විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන් පුතේ ඉලක්කම් සංඛ්‍යා 3ක් ගුණ වුණත් ඔය විදිහම තමයි ඔය විදිහමයි ඊළඟට මම ඔයාලට පොඩි විශේෂ දෙයක් කියලා දෙනවා තව මේක සම්පූර්ණ කරගන්න මේක ගැටලුවක් නැතුව ඇති මං හිතන්නේ මේ වෙද්දී ගැටලු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න හරි පුතේ පොඩි try එකක් දෙන්න මෙන්න මේ ගානත් පොඩි වෙනසකට තියෙන්නේ 0.0.5 තියෙනවා චුට්ටක් try එකක් දෙන්න හරි අපි උත්සාහ කරමු බලන්න කොහොමද මේ ගාන සකස් වෙන්නේ කියලා සාමාන්‍ය විදිහම තමයි වෙනසක් නැහැ පියවර වෙනසක් නැහැ මේ 0.0.5 එකට අදාළ සුළු කිරීම කොහොමද කරන්න කියලා බලමු කලින් වගේම පුතේ දෙපැත්තම ලඝු ගණකය ගන්න තියෙන්නේ එතකොට LG x සමානයි LG කියලා මේ සම්පූර්ණ ප්‍රකාශනයම වරහන් ඇතුළේ ලියමු 59.72 වැඩි කිරීම 42.1 වැඩි කිරීම 0.0.5 ඔය විදිහට ලියා ගන්නවා
ඊළඟ පියවරේදී LGX සමානයි කියලා ලියලා දැන් මේක ඇතුළේ ගුණිතයෙන් සම්බන්ධ වෙලා ඉන්න තුන් දෙනාම වෙන වෙනම ලඝු එක්ක ලියන්න. LG 59.72 එකතු කිරීම LG 42.1 එකතු කිරීම LG 0.0.0.521 හරි බලමු පුතේ මෙතනදී LG x සමානයි මෙයාගේ ලඝු ගණකය අපිට සාමාන්‍ය විදිහට හොයන්න පුළුවන් ස්ථාන 2යි 2යි නම් 1.5972 59 7 අපිට හොයාගන්න පුළුවන් 77යි 60 දෙක කියන්නේත් 1යි 77යි 61යි ධන එතනත් ස්ථාන 2යි එතනත් ස්ථාන 2යි 2යි නම් 1.42 1 42 1 අපිට හොයාගන්න පුළුවන් පුතේ 62යි 43 62යි 43 එකතු කිරීම ඔන්න සැලකිලිමත් වෙන්න ඕන තැන මම මේක විශේෂයෙන් කියලා දෙන්නම් කොහොමත් ඔයාලට මේක අලුත් 0.0.0.521 කියන්නේ පුතේ 0.3යි නම් ව්‍යුති 3යි දශම 52 එක කා සාමාන්‍ය විදිහටම හොයමු 52 1 71යි 68 71යි 68 ඔන්න ඔය විදිහට ලඝු ගණක තුනම ගත්තා හොඳට හිතන්න දෙයක් තියෙනවා පුතේ මතක ඇති මම ඔයාලට කිව්වා ඍණ පූර්ණාංශ එහෙම නැත්නම් ව්‍යුති සහිත පූර්ණාංශ ව්‍යුති පූර්ණාංශ හැසිරෙන්නේ ඍණ වගේ එතකොට ඍණ වගේ හැසිරෙන්නේ පූර්ණාංශයේ විතරයි ඒ ඍණත් එක්ක දශමාංශයේ කිසිම ගැටලුවක් නැහැ එහෙනම් දශමාංශය එහෙම නැත්නම් ස්ථාන 4 දශම ස්ථාන 4ක් තියෙන සංඛ්‍යා ටික සාමාන්‍ය විදිහටම සුළු කරමු බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා එකතු කරන්න තියෙන්නේ මම ඕනනම් ඒක එකතු කිරීම පැත්තක කරන්න ඕන එකක් නැහැ 1යි 3යි 4යි 4යි 8යි 12න් 2 දානවා එකක් ඉතුරුයි ඒක මේ 6ට දෙමු 6යි 1යි 7යි 7යි 4යි 11යි 11යි 6යි 17න් 7 දානවා එකක් ඉතුරුයි ඒ 7ට ඒක මේ 4ට දුන්නොත් 8යි 8යි 2යි 10යි 10යි 1යි 11න් 1 දානවා තව එකක් ඉතුරුයි ඒකත් මේ 4ට දුන්නොත් 7යි 1යි 8යි 8යි 6යි 14යි 14යි 7යි 21කින් 1 දානවා දෙකක් ඉතුරුයි ඉතුරු දෙක හොඳට මතක තියාගන්න පුතේ ඉතුරු දෙක ධන දෙකක් ඉතුරු වෙන ඒවා ධන එතකොට ධන දෙකක් ඉතුරුයි එහා පැත්තෙත් එකක් කියලා එතනත් දෙකක් ඉන්නවා 2යි 2යි ඔක්කොම 4යි ධන ඒවා 4යි ධන අය 4යි ව්‍යුති 3කුයි ධන අය 4යි ව්‍යුති 3යි කියන්නේ පුතේ මතක තියාගන්න ඒ සුළු කිරීම මම වෙනම ලියන්නම් මේක වැදගත්ම කොටසක් ව්‍යුති එකතු වෙද්දී ඇත්තටම ව්‍යුති කියන්නේ ඍණ වගේනේ ධන 4 එකතු කිරීම ඍණ 3 වගේ තමයි ධන 4 එකතු කිරීම ඍණ 3 කිව්වහම පුතේ ඇත්ත දේ එකයි එක ධන එකක් ඒ කියන්නේ ව්‍යුති නෙමේ පූර්ණ සංඛ්‍යාත්මක එකයි එතකොට මෙතන වෙනසක් විදිහට තියෙන්නේ පූර්ණාංශවල ව්‍යුති තියෙන ඒවා අනිත් පූර්ණාංශ වලින් අඩු වෙන එක විතරයි එකතු වෙද්දී පූර්ණාංශ අඩුවීමක් වෙනවා ව්‍යුති ආවොත් මොකද ව්‍යුති කියන අදාළගේ ඍණ විදියට හැසිරෙන්නේ පුතේ හැබැයි ඒ අඩුවීම තියෙන්නේ පූර්ණාංශ විතරයි දශමාංශ කොටස් සාමාන්‍ය විදිහට එකතු වෙනවා ඒක ගැටලුවක් නැහැ එතකොට ධන වලින් 4කුයි ඍණ වලින් 3කුයි ආවම අපි දන්නවා ධන 1නේ එහෙනම් x තියලා ප්‍රතිලඝු හොයන්න යන්නේ ඇන්ටිලොග් 1.117.2 1.172 තියෙන තැන හොයන්න පුතේ 1.172 1.172 කොහෙද තියෙන්නේ කියලා චුට්ටක් බලන්න 1.172 අපිට හොයාගන්න පුළුවන් 1.173 තියෙනවා අපි ඒක තමයි ගන්න වෙන්නේ පුතේ 13 කියලා අපිට ආසන්න වශයෙන් එක ස්ථානයක් නම් එකයි නම් දශම ස්ථාන දෙකක් වෙන් කරා නම් හරි. ඒතර උත්තරයට යන්න පුළුවන් 13.1 කියලා. 13.1 කියලා උත්තරයට යන්න පුළුවන්. දැන් මේකේ මේ වගේ බලාපොරොත්තු නොවිච්ච විදිහේ පොඩි උත්තරයක් එන්නේ හේතුව තමයි මේ ඊටාම කුඩා සංඛ්‍යාවක් එක්ක වැඩි උනේ. 0.0.0.521 කියන්නේ ඉතින් සෑහෙන කුඩා සංඛ්‍යාවක්.
එතකොට විශාල සංඛ්‍යා දෙකක ගුණිතයක් වුණත් කුඩා සංඛ්‍යාවක් එක්ක ගුණ වුණොත් අනිවාර්යෙන් ලැබෙන උත්තරේ පොඩි වීමක් වෙනවා, කුඩා වීමක් වෙනවා. ඒක තේරුම් ගන්න. අනිත් එක තමයි පුතේ ව්‍යුති හැසිරෙන්නේ සුළු කිරීම වලදී ඍණ වගේ. ඒතර ව්‍යුති පූර්ණාංශයක් හැසිරෙන්නේ ඍණාගයක් වගේ. ඒතර ඍණායයි ධනායයි කවදාවත් එකතු වෙන්නේ නැහැ. ඒ දෙන්න අඩු වෙනවා. ඒ දෙන්නගේ වෙනස ගන්නවා. යම්කිසි හේතුවක් නිසා මේ අපිට මේ ගානේ වගේ හතර නැතුව ධන පූර්ණ සංඛ්‍යාත්මක පූර්ණාංශ නැත්තම් ධන පූර්ණාංශ කොටස එකක් ආවනම් ව්‍යුති තුනක් තියෙන නිසා එතකොට අවසාන උත්තරයටත් ව්‍යුති දෙකක් එන්න ඉඩ තියෙනවා. හොඳට තේරුම් ගන්න මහලොකු දෙයක් නෑ මේකෙදි. තේරුම් ගන්න තියෙන පොඩි දෙයයි තියෙන්නේ. ඒ තමයි ව්‍යුති හැසිරෙන්නේ ඍණ විදිහට කියන එක. හරි? ඒක තේරුම් අරන් ගාන හදාගන්න සම්පූර්ණ කරගන්න. අපි බලමු මේ ගානත් උදාහරණ ගානක් විදිහට වල උත්සාහ කරන්න. හරි උත්සාහ කරන්න මෙන්න මේ ගානත්. අපි මේ ගාන බලමු පුතේ. මේකෙදි තර කලින් පියවර ටිකම තමයි අනුගමනය කරන්න තියෙන්නේ හරියට තේරුම් ගන්න. LG x සමානයි LG කියලා ලියලා මේ සම්පූර්ණ ප්‍රකාශනයම වෙනසක් නොකර ලියනවා. 39.1 වැඩි කිරීම 507.1 වැඩි කිරීම 0.0000921. LG x සමානයි LG 39.1 එකතු කිරීම LG 507.1 එකතු කිරීම LG 0.0000921 හැම එක්කෙනෙක් ඉස්සරහටම LG එන්න ඕනේ පුතේ. ඊට පස්සේ LG x සමානයි අපිට හොයන්න පුළුවන් මෙතන ස්ථාන 2යි 2යි නම් 1.39 එක හොයලා දාන්න තියෙන්නේ. 39 එක සඳහා අපිට ගන්න පුළුවන් 59යි 22 කියලා. එකතු කිරීම ස්ථාන 2යි ස්ථාන 3යි 3යි නම් පූර්ණාංශ 2යි දශම. එතකොට අපිට හොයන්න පුළුවන් 57 1 හොයාගත්තා නම් හරි. 57 අපිට හොයාගන්න පුළුවන් පුතේ 70යි 50 70යි 50 57 70යි 50ට එකක් එකතු වෙන්න ඕනේ 70යි 51. එකතු කිරීම 1යි 2යි 3යි 4යි ව්‍යුති 4යි බිංදු 4යි නම් ව්‍යුති 4යි 92 අපිට හොයාගන්න පුළුවන් පුතේ 96යි 43 කියලා. 96යි 43 ලඝු ගණක වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් චුට්ටක් කියන්න. හරි දැන් කලින් වගේම සුළු කරගමු. LG x සමානයි එකතුව ගන්න තියෙන්නේ 3යි 1යි 4යි 4යි 2යි 6යි. ඊට පස්සේ 2යි 5යි 7යි 7යි 4යි 11න් එක දානවා එකක් ඉතුරුයි 9යි 10යි 10යි 6යි 16න් 6 දානවා එකක් ඉතුරුයි 5යි 6යි 6යි 7යි 13යි 13යි 9යි 12න් දෙක දානවා 13යි 9යි 22න් දෙක දානවා දෙකක් ඉතුරුයි. ධනාගයන් එක එකතු වෙනවා පුතේ 1යි 2යි 3යි 3යි 2යි 5යි ධන 5ක් වගේ එනවා. ධනවලාගේ 5යි මෙතනින් එනවා පුතේ ව්‍යුති 4ක් එන නිසා 5න් 4ක් අඩු වුණාම 1යි. ඔන්න ඔය වගේ එනවා 1.26 1.6 කියලා. ඊට පස්සේ අපිට x තියලා ලඝු එහා පැත්තට යවන්න පුළුවන් ඇන්ටි ලොග් වෙලා නැත්නම් ලොග් ඇන්ටි ලොග් වෙලා යන්නේ 1.26යි 1.6 හොයන්න තියෙන මෙයාගේ ප්‍රතිලඝු 2.6යි 1.6 2.6යි 1.6 අපිට ගන්න පුළුවන් පුතේ ආසන්නම වගේක් බලන්න. මේකට කිට්ටුව මගයක් ගන්න තියෙන්නේ උත්සාහ කරන්න. ඔයාලා හදන්න උත්සාහ කරලා සම්පූර්ණ කරන්න ගන්න. ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරිද? සම්පූර්ණ කරගන්න බදින්න පුතේ. මේකෙදි
අපි මේකේ ප්‍රතිලක් ගණකයේ 2.6 හොයාගන්න පුළුවන් පුතේ ආසන්න මග්ගය 2.6යි බිංදුවයි එක තියෙනවා 0.1 කියන්නේ 15ක් අඩුයි 18 2 15ක් හොයාගෙන යන්න වෙනවා මධ්‍යන්තර තීරුවේ 15 නෑ 16 තියෙනවා 14 තියෙනවා 16 හෝ 14 දෙකෙන් එකක් ගන්න වෙන්නේ 16 ගත්තනම් 7 14 ගත්තනම් කවුරු හරි 6 අපි 16 ගමු 7යි එතකොට 1.0 ඒ කියන්නේ ඇන්ටි ලොග් වල එක ඉන්නවා කියන්නේ පුතේ ස්ථාන දෙකක් වෙන් කරා නම් හරි මෙන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඔහොමම උත්සාහ කරන්න ඔයාලට තනියම හදන්න ගානක් දාන්නම්. මෙන්න මේ ගාන. හරි උත්සාහ කරන්න පුතේ එතනදී 0.072ක් ඉන්නවා 0.085 එකක් කියලා ව්‍යුති අවස්ථා එන ව්‍යුති පූර්ණාංශ එන ගණන් දෙකක් ඉන්නවා ගුණිතේ හරි සම්පූර්ණ කරගන්න මේකෙදිත් අපිට කරන්න තියෙන කලින් වගේමයි කලින් පියවර ටිකම තමයි x සමානයි lgx කියලා ගමු lgx සමානයි lg වරහණක් දාලා මේ සම්පූර්ණ ප්‍රකාශනයම ලියා ගන්න 907.5 වැඩි කිරීම 0.072 වැඩි කිරීම 0.085 හරි ඊට පස්සේ lgx සමානයි lg කියලා ලියලා මේ හැම එක්කෙනෙක් ගාටම ලඝු වෙන්න ඕන පුතේ 907.5 වැඩි කිරීම වෙනුවට එකතු කිරීමක් lg 0.072 එකතු කිරීම lg 0.085 හරි දැන් අපිට හොයන්න තියෙන්නේ ලඝු හොයන පියවර ලඝු හොයාගෙන යන්න තියෙන්නේ මෙතනදී 907.5 කියන්නේ ස්ථාන 3යි 3යි නම් 2.97 බැලුවා නම් හරි 97 අපිට හොයාගන්න පුළුවන් පුතේ 97 95යි 76ක් කියලා 95යි 76යි තව 5 කෙලින් තියෙන අගයත් ගන්න ඕනේ 5 කෙලින් තියෙන්නේ 2යි 95යි 78 එකතු කිරීම බිංදු දෙකක් තියෙනවා එනම් ව්‍යුති දෙකයි 72 බිංදුව හෙව්වා නම් හරි 72 බිංදුව කියන්නේ පුතේ 85යි 73 ධන මෙතනත් ව්‍යුති දෙකක් එනවා බිංදු දෙකක් නිසා ව්‍යුති දෙකයි 85 එක හෙව්වා නම් හරි 85 එක අපිට හොයාගන්න පුළුවන් 92යි 99 කියලා පුතේ මම ආයෙ මතක් කරනවා මේ දශම කොටස් එකතු වෙද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය විදිහට එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ පූර්ණාංශවලදී එතනදිත් ව්‍යුති આવොත් විතරයි ඒ නිසා බලන්න අපි තනි ලඝු ගණකයක් ගමු මෙතනදී එකතු කරලා 8යි 3යි 11යි 11යි 9යි 20න් බිංදුව දානවා දෙකක් ඉතුරුයි 7යි 2යි 9යි 9යි 7යි 16යි ආයි 16යි 9යි 25න් 5 දානවා දෙකක් ඉතුරුයි මේ 5යි 2යි 7යි 7යි 5යි 12යි 12යි 2යි 14න් 4 දානවා එකක් ඉතුරුයි ඒක මේ 9 ගාවට ගියොත් 10යි 10යි 8යි 18යි 18යි 9යි 27න් 7 දානවා දෙකක් ඉතුරුයි ඒ දෙකයි මේ දෙකයි ධන දෙකයි ධන දෙකයි දෙකයි ධන 4යි ධන 4යි හොඳට බලන්න පුතේ ධන 4යි එකතු කිරීම ඍණ 4යි ඍණ 4ක් කියන්නේ කොහෙන්ද ඍණ 2ව දෙකක් එතකොට ධන 4යි ඍණ 4යි කියන්නේ උත්තරේ බිංදුවයි එහෙනම් x සමානයි ඇන්ටිලොග් 0.745 බිංදුව x සමානයි මේකේ ප්‍රතිලඝු හෙවුවනම් 74යි 5යි බිංදුව නැත්නම් 74යි 50 කියන අගය කොහෙද තියෙන්නේ කියලා අපිට උත්තරයට යන්න පුළුවන් 74යි 50 අපිට 74යි 43 එනවා පුතේ 55 5 එතනින් අපිට තව ඕනේ 7ක් අඩු 7 හොයාගන්න පුළුවන් 9න් 55 5 9 බිංදුවයි නම් එක ස්ථානයක් වෙන් කරා නම් හරි එහෙනම් අපිට උත්තරයට යන්න පුළුවන් ওই විදිහට 5.559 කියලා 5.559 කියලා යන්න පුළුවන් උත්තරයකට හරි මේක සම්පූර්ණ කරගෙන පුතේ ඔයාලා මේ ගානත් හදන්න මම ගානක් දාන්නම්
හරි මේකත් උත්සාහ කරන්න පුතේ. හරි මේ ගන්න බලමු. LGX සමානයි LG සම්පූර්ණ එක්කෙනාටම වරහණක් දාන්න 57.1 වැඩි කිරීම 0.0.082 වැඩි කිරීම 23. LGX සමානයි LG 57.1 එකතු කිරීම LG 0.0.082 එකතු කිරීම LG 23. LGX සමානයි බලන්න පුතේ 57.1 කිව්වහම ස්ථාන දෙකයි පූර්ණ සංඛ්‍යාත්මක ස්ථාන දෙකයි දෙකක් නිසා පූර්ණාංශය 1. අපි දාන්න ඕනේ 57 1 ලඝු ගණකය හොයලා 57 1 ලඝු ගණකය එනවා 57 1ට අදාළව 75යි 66 ධන 1යි 2යි 3යි ව්‍යුති 3යි බිංදු 3යි නම් ව්‍යුති 3යි 82 බිංදුව හොයන්න ඕනේ 82 බිංදුව වෙනවා 91යි 38ක් කියලා. ඒත් එක්කම 23 ස්ථාන 2යි 2යි නම් 1.23 23 බිංදුව 23 බිංදුව හෙවුවනම් හරි 23 බිංදුව අපිට හොයාගන්න පුළුවන් 36යි 17. හරි එතනදී බලන්න පුතේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේගොල්ලෝ එකතු කරද්දි පුතේ බලන්න මොකද වෙන්නේ කියලා. එකතු කරලා ගම්මු සාමාන්‍ය විදිහට ව්‍යුති තිබ්බ කෙනාගේ දශමාංශ කොටස සාමාන්‍ය විදිහටම එකතු වෙනවා. 7යි 6යි 13යි 13යි 8ක් ගන්න තියෙනවා. ඊට පස්සේ ඔහොමම එකතු කරලා ගන්න තියෙන්නේ. බලන්න මට උත්තරේ කියන්න කවුරු හරි ගත්ත කෙනෙක් කීය දෙන්නේ උත්තරේ. මෙතනට සුළු කිරීම පූර්ණාංශ කොටස නැතුව එන්නේ උත්තරේ කීයද? සාමාන්‍ය පූර්ණාංශයට එහා පැත්තට අගයක් එනවා ඇති. හරි බලන්න එකතු කරලාම ගමු උත්තරේ 7යි 8යි 15යි 15යි 6යි 21කින් එක දානවා දෙකක් ඉතුරුයි 6යි 2යි 8යි 8යි 3යි 11යි 11යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 5යි 6යි 6යි 7යි 7යි 6යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 7යි 8යි 8යි 9යි 17යි 17යි 3යි 17යි 3යි 20යි 20න් බිංදුව දානවා දෙකක් ඉතුරුයි ඉතුරු වෙන දෙක ධන දෙකක් පුතේ ඉතුරු වෙන දෙක ධන දෙකක් ඒ දෙකයි මේ එකයි 3යි 3යි 1යි 4යි එතකොට ධන 4යි ඍණ 3යි ධන 4යි ඍණ 3යි කියන්නේ ධන 4යි ඍණ 3යි කියන්නේ ධන 1යි ඔය විදිහට උත්තරේ එනවා x සමානයි ඇන්ටිලොග් 1.03.1 x සමානයි මේකේ අගේ ගන්න පුළුවන් පුතේ කීයද කියලා හොයාගන්න තියෙන ප්‍රතිලග්ග වලින් ප්‍රතිලග්ග ගණකය ගන්න තියෙන්නේ 321 එකට මුලම තියෙන අගයන් ටික ගන්න තියෙන්නේ අපිට ගන්න වෙනවා 10 7 ගන්න වෙනවා 10 7 10 7 කියන්නේ පුතේ 394 294 294ට 6ක් දැම්මොත් 300යි තව 21ක් ඕනේ 6යි 21යි කියන්නේ 27ක් ඕනේ 27 නෑ අපිට ගන්න තියෙන්නේ 27 නැත්තම් 25 ගත්තත් හරි 29 ගත්තත් හරි 29 ගම්මු එකයි නම් දෙකක් වෙන් කරා නම් හරි අපිට මෙන්න මේ වගේ උත්තරයකට යන්න පුළුවන් හරි බලන්න හරි අපි යමු පුතේ බෙදීම් ආකාරයටත් මේකෙදි බෙදීමක් විදියට આવොත් කොහොමද සුළු කිරීම කරන්න කියන එක බලන්න බෙදීම් සහිත අවස්ථාවකටත් යමු පොඩි උදාහරණයක් ගන්නම් මම මෙන්න මේ විදියට x සමානයි 59.7 බෙදීම 0.0.8 දැන් සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන්නේ අදහසක් නැති වෙයි මෙතනදී පුතේ මෙතන 아무තු සුළු කිරීමක් තියෙනවා දැන් මේ ඊටාම කුඩා සංඛ්‍යාවකින් තමයි 59.7 බෙදෙන්නේ එතකොට අපි බලාපොරොත්තු වෙනවට වඩා විශාල උත්තරයක් එනවා ඒ විශාල උත්තරේ එන සුළු කිරීම කොටස මම පැහැදිලි කරන්න යන්නේ ඒත් එක්කම මීට වඩා වෙනස් වෙන ගන්නොත් තියෙනවා මම දැනට ඔයාලට පැහැදිලි කරන්නම් මොකද වෙන්නේ කියන එක අපි දන්නවා බෙදීමක් නම් ලඝු ගණක වෙන වෙනම අඩු කිරීමක් කියලා එහෙනම් LGX සමානයි
LG කියලා ලියාගෙන පුතේ වරහණක් ඇතුළේ මේව ලියා ගමු 59.7 බෙදීම 0.0.08 LG x සමානයි බලන්න හොඳට LG 59.7 බෙදීමක් නිසා අඩු කිරීමක් LG 0.0.08 හරි LG x සමානයි 59.7 ස්ථාන දෙකයි දෙකයි නම් 1.59.7 හෙව්වහම අපිට අගේ ගන්න පුළුවන් පුතේ 59.7 සඳහා අගයක් 76.60 කියලා අඩු කිරීම බින්දු 3යි එහෙනම් වියුති 3යි 8 කියන්නේ 80 බින්දුව හෙව්වනම් හරි 90.31 90.31 බලන්න මොකද වෙන්නේ කියලා දැන් අඩු කරන්න තියෙන පුතේ සාමාන්‍ය විදිහටම අඩු කරන්න තියෙන්නේ මම ඒක කටු වැඩක් විදිහට පැත්තකින් කරන්නම් අඩු කිරීමේදී පුතේ 1.766 බින්දුව මාරු කරලා අඩු කරන්න එහෙම බෑ ඔය තියෙන පිළිවෙලටම අඩු කරන්න ඕනේ වියුති 3.9යි බින්දුවයි 3යි 1 අඩු කරමු අඩු කරද්දී බලන්න බින්දුවෙන් එකක් බැහැ 10න් එකක් අඩු කරනවා 9යි දැන් 6 නෙමෙයි තියෙන්නේ මෙතන 5 5න් 3ක් 2යි 6 තියෙනවා තාම එහෙමම 6න් බින්දුවක් 6මයි 7න් 9ක් බැරි නිසා හොඳට අහගන්න 7න් 9ක් බැරි නිසා එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා සමහර වෙලාවට මෙතන බින්දුව තියෙන වෙලාවලුත් තියෙනවා හොඳට තේරුම් ගන්න පුතේ එක හිටිය නිසා එකක් ගන්න පුළුවන් හැබැයි බින්දුව හිටියනම් ඒත් එකක් ගන්නවා එතකොට එතන වියුති එකක් වෙනවා බින්දුව හිටියොත් එකක් ඉල්ල ගත්තොත් වියුති එකක් එනවා වියුති එක හිටියොත් එකක් ඉල්ල ගත්තොත් වියුති දෙක වෙනවා වියුති 3 හිටියොත් එකක් ඉල්ල ගත්තොත් වියුති 4 බවට පත් වෙනවා වියුති ගාන වැඩි වෙන එක තමයි වෙන්නේ එකක් තේරුම් ගන්න දැන් මෙතනදී නම් ප්‍රශ්නයක් නැහැ මෙතනදී ප්‍රශ්නයක් නැහැ එකක් ඉල්ල ගත්තාම 17යි 17න් 9ක් අඩු කරාම 8යි දැන් හොඳට හිතන්න බින්දුව තමයි එතන ඉන්නේ බින්දුව අඩු කිරීම පොතේ හොඳට තේරුම් ගන්න බින්දුව අඩු කිරීම ඍණ 3 මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් වියුති 3 කියන එක ඍණ 3 කියලා එහෙනම් ඔක සකස් වෙනවා බින්දුව අඩු කිරීම වෙනුවට ඍණයි ඍණයි ධන වෙලා ධන 3 බින්දුව ධන 3 කියන්නේ කෙලින්ම මෙතෙන්ට එනගේ 3යි එහෙනම් LG x සමානයි 3.86යි 2.9 හිතා ගන්න බැරි විදිහේ උත්තරේ ලොකු වීමක් වෙන්නේ ඔන්න උතනදී ඒතර පුතේ බලන්න හරියට දැන් ඇන්ටිලොග් හොයන්න තියෙන්නේ ඇන්ටිලොග් 3.86යි 2.9 8යි 6යි 2.9 හොයාගත්තා නම් වැඩේ හරි ඒතර x ගෑගේ හොයන්න පුළුවන් 8යි 9යි 2යි 8යි 6යි 2.9 8යි 6යි 2.9ට කිට්ටුම එක්කෙන 8යි 6යි 2.7 තියෙනවා දෙකක් ඕනේ අපිට ඒක හොයාගන්න පුළුවන් පුතේ 71 9 3 71 9 3 71 9 3 3යි නම් 4ක් වෙන් කරා නම් හරි මේ විදිහට 4 සම්පූර්ණ වෙනවා උත්තරේ හරිගස්ස ගන්න ඒත් එක්කම කොහොමද ඒක ආවේ කියලාත් බලා ගන්න ඒක ආවේ කොහොමද කියන එක පුතේ උනේ අතන වියුති අඩු කිරීමේදී ඍණයි ඍණයි ධන වීමක් වෙනවා ඒක තමයි අපි බලාපොරොත්තු වුණාට වඩා ලොකු උත්තරයක් එන්න හේතුව ඒකත් තේරුම් ගන්න ඒත් එක්කම සම්පූර්ණ කරගන්න මේ ගාන එතකොට එන උත්තරේ අපිට ওই විදිහට ගන්න පුළුවන් පොතේ මේ ප්‍රතිලඝු බලන කොටසේ පොඩි අවුලක් තියෙනවා චුට්ටක් ඒක හරි ගස්ස ගන්න මේකේ උත්තරේ චුට්ටක් වෙනස් වෙන්න ඕනේ 86යි 2.9 එන්න ඕනේ 86යි 2.9 86යි 2.9 අපිට හොයාගන්න පුළුවන් 86යි 2.9 අපිට ගන්න පුළුවන් පුතේ 72 9 72 9 2 72 9 2 ඒ විදිහට හදාගන්න හරි ඔහොමම මේකේ දශම ස්ථානයේ අගට එන්නේ කියන්නේ ස්ථාන 4ක් එනවා හරි ඔයාලා සම්පූර්ණ කරගන්න පුතේ මේකත් එක්කම මම තව ගානක් දාන්නම් බෝඩ් එකේ ඔයාලා එකත් හදන්න
හරි පටන් ගන්න මේ ගානත් හරි බලමු පුතේ මේ ගාන හොඳට බලන්න පියවර හරියට තේරුම් ගන්න LG x සමානයි LG මේ සම්පූර්ණ ප්‍රකාශනයේම 58.7 වැඩි කිරීම 31.5 බෙදීම 0.79යි 2.1 LG x සමානයි LG 58.7 එකතු කිරීම LG 31.5 අඩු කිරීම LG 0.79යි 2.1 හරි ඔන්න ඔය විදිහට ලියාගෙන ඊළඟ පියවරේදී අපිට කරන්න තියෙන පුතේ හරියාකාරයෙන් ලඝු ගණකය සටහන් කරගන්න එක ස්ථාන 2යි 2යි නම් 1.58 7 හොයන්න ඕනේ 58 7 58 7 අපිට හොයාගන්න පුළුවන් 76යි 86 ධන 31 ස්ථාන 2යි 2යි නම් 1.31 5 31 5 අපිට හොයාගන්න පුළුවන් පුතේ 31 5 කියන අගය 49යි 83 අඩු කිරීම බිඳුවයි නම් වියුති 1යි 79 2 1 79 2 හොයාගන්න ඕනේ පුතේ 79 2 අපිට හොයාගන්න පුළුවන් 89යි 87 2 1 කියන්නේත් 1යි 89 88යි 89යි 88යි එතකොට දෙන්නෙක් එකතු කරන්න ඕනේ ඒ එකතුවෙන් අනිත් එක්කෙනා අඩු කරන්න ඕනේ හරි අපි එකතු කරලා එකතු අරන් ඉමු එයාගෙන් අඩු කරන්න තියෙන්නේ 6යි 3යි 9යි 8යි 8යි 16න් 6 දාන එකක් ඉතුරුයි 6 1යි 7යි 7යි 9යි 17න් 7යි 9යි 16න් 6 දාන එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 4යි 12න් 2 දාන එකක් ඉතුරුයි ඒකයි මේකයි 2යි 2යි 1යි 3යි 3.2යි 6යි 6යි 9 කියලා එනවා එකකින් අඩු කරන්න ඕනේ වියුති 1.8යි 9යි 8යි 8ක් සාමාන්‍ය විදිහට අඩු කරමු පුතේ අඩු කළ උත්තරයක් ගම්මු අඩු කිරීම මම පැත්තකින් කරන්නම් 3.2යි 6යි 6යි 9 අඩු කරනවා වියුති 1.8යි 9යි 8යි 8ක් දැන් 9න් 8ක් අඩු කරා නම් 1යි මේ පැත්තෙන් 6 නෙමේ 16 කියලා හිතලා එකක් අඩු කර 16න් 8ක් කියොත් 8යි දැන් 6 නෙමේ මෙතන තියෙන්නේ 5 එහා පැත්තේ එකක් කියලා ගත්තොත් 15න් 9ක් ගියොත් එහෙම 6යි දැන් 2 නෙමේ තියෙන්නේ 1 දෙකින් එකක් අඩු එකෙන් 8ක් බෑ එහා පැත්ත එකක් ගන්නවා 11යි 11න් 8ක් ගියාම 3යි දැන් මෙතන තියෙන පුතේ 3 නෙමේ 2 2 අඩු කිරීම ඍණ 1 නිසා 2 ඍණ 1 කියන්නේ 2 ධන 1යි ඒ කියන්නේ 3යි 3.3යි 6යි 8යි 1 ඕකද ආවේ බලන්න ප්‍රතිලඝු හොයන්න ආපෝ ඕකද කියලා හරිද 3යි 6යි 8යි 1 හොයන්න ඊට පස්සේ අපි ඕකට අදාළ උත්තරය හොයන්න තියෙන්නේ මෙයා හෙව්වොත් එහෙම 36යි 81 කොහෙද ඉන්නේ කියලා බැලුවොත් එහෙම 36යි 81 අපිට හොයාගන්න පුළුවන් පුතේ ලඝු පොතේ 36යි 81 36යි 74 ඉන්නවා තව 6ක් ආවොත් 80යි 7ක් ආවොත් 81යි එතකොට 23 3 7 7 4 23 3 4 23 3 4 එතකොට පුතේ මේක තමයි උත්තරේ ස්ථාන 3ක් නම් 4ක් ඔය විදිහට වෙන් වෙනවා සම්පූර්ණ කරගන්න